නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු මහා කරුණික වූ සංසාර ගමනින් නිදහස් වීම පිණිස පවතින මේ සත්‍ය වූ නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරන්නේ අද දිනට 74 වන උපන්දිනයේ යෙදුණු ශ්‍රද්ධහා ධර්මදාන සමාජිකා පින්වත් නන්දා යාපා බණ්ඩාර මෑණියන් සහ පාලිත යාපා බණ්ඩාර පියාණන් විසින්. ඒ අය තමයි සියලු දානයන් අතර අග්‍ර වූ ධර්ම දානමය පින අද දවසේ සිද්ධ කරගන්න. පින්වතුනේ, මේ ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අහන්ට ලැබෙන්නේ සත්‍යය. සත්‍ය වූ ධර්මයේ දේශනා කළ නිසා බුදුරජාණන් වහන්සේට නමකුත් කියනවා මේ ලෝකේ සත්‍යය කෙනා. සත්‍ය නම් අපගේ බුදුරජාණෝමය. ඒ සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගන්නකොට අපිට පැහැදිලිව පේන කාරණාවක්, මේ සත්‍ය කියන එක අපි ගරු කළ යුතු එකක්. සත්‍ය කියන එක සත්‍ය හැටියට පිළිගැනීමත් අපිට බොහෝ කල් යහපත පිණිස හේතු වෙනවා. සමහරවිට සත්‍ය අහන්න ලැබෙනකොට මේක එකපාර අපිට පුරුදු කරගන්න බැරි වෙන්න පුළුවන්. මේ ධර්මයේ තුල කියලා දෙන ඒවා එකපාර ජීවිතයට ගලපා ගන්න, ජීවිතයට සම්බන්ධ කරගන්න, ධර්මයේ තුලින් ජීවිතේ මුළුමනින්ම එකපාර වෙනස් කරගන්න අපිට බැරි වෙන්න පුළුවන්. හැබැයි සත්‍ය අහන්න ලැබෙනකොට, ඇත්ත කියනකොට ඇත්තට ගරු කරන්න ඕන. ඇත්ත කියන වෙලාවට මේක තමයි සත්‍ය කියලා අනුමෝදන් වෙන්න දක්ෂකමක්වත් ඇති කරගන්න ඕන. ඒක ජීවිතයට පුදුමාකාර යහපතක් සලසලා දෙනවා. ඇත්ත අනුමෝදන් වීම, ඇත්ත පිළිගැනීම. ඒක හොඳට තේරෙනවා. මේ සිද්ධිය වුණේ ගොඩාක් ඉස්සර බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයක් තිබුණා. ඒ කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ සංසාර ගමනේ පාරමී පුරමින් එන අපේ මහබෝසතාණන් වහන්සේ ඒ ජීවිතේ උපන්නා ඌරු යෝනියේ මේ එක ඊරියකගේ කුසේ බෝසතාණන් වහන්සේ පිරිසිඳ ගත්තා. සසර ගමනේන අපේ මහබෝසතාණන් වහන්සේ ඒ ජීවිතේ උපන්නේ ඌරු යෝනියේ ඊරියකගේ කුසේ පිරිසිඳ ගත්තා. පිරිසිඳ අරගෙන මේ ඊරිය ඔන්න මේ දරු ගැබ මෝරලා පැටව් වැදුවා. ඒ පැටව් වදනකොට එතන අපේ බෝසතාණන් වහන්සේත් එක්කම තව මේ ඌරු පැට්ටෙක් බිහි වුණා. එතකොට මේ පැටව් දෙන්නත් එක්ක එක්තරා වන ගැබක පොඩි පඳුරක් ඇසුරු කරගෙන මේ ඊරි වාසය කරනවා. ඒ වෙනකොට මේ පැට්ටෝ දෙන්න ඊටාම චූටි. ඒ චූටි වයසේ ඉන්නකොට ඔතනින් මේ එක මහලු කාන්තාවක්, කපු කැටලා ජීවත් වෙන එක මහලු කාන්තාවක් කපු පුළුන් පැසකුත් අරගෙන හැරමිටියට බර දීලා හැරමිටියෙන් පොළවට එන යනවා. එතකොට මේ හැරමිටිය තියෙනකොට අර ටොක් ටොක් ගාලා සද්ද ඇහෙනවනේ, හැරමිටි සද්දේ. ඔය හැරමිටි සද්දේ ඇහෙනකොට එක පාරම අර ඊරි භීතියටපත් වුණා. භීතියටපත් වෙලා පැටව් දෙන්නවත් දාලා
ඊරි පැනලා දිව්වා. ඒ මව් ඊරි දුවන හඬට මේ මහලු ස්ත්‍රිය ඒ පැත්තට හැරිලා බලනවා. බලනකොට පේනවා මේ චූටි ඌරු පැටව් දෙන්නෙක් අතහැරලා දාලා තමයි මේ ඊරි දිව්වේ. අර ඌරු පැටව් දෙන්න දකින්නකොට මේ මැහැල්ලට නිකන් පුත්‍ර ප්‍රේමයක් ආදරයක් සෙනෙහසක් හටගත්ත මේ ඌරු පැටව් ගැන. ඈ මේ ඌරු පැටව් දෙන්නාව මේ වඩාගෙන අරගෙන ආව තමන්ගේ නිවසට. දැන් මේ ඌරු පැටව් දෙන්න හැදෙන්නේ අර කපු කැටලා ජීවත් වෙන දුප්පත් මහලු කාන්තාවගේ නිවසේ. හැබැයි මේ ඌරු හදන්නේ මසට නෙමෙයි. මේ ඌරු හදන්නේ මේ ඌරු පැටව් දෙන්න හදන්නේ දරුකමට. නම් දෙකකුත් දැම්මා මේ ඌරු පැටව් දෙන්නට. බෝසතන් වහන්සේට නම වැටුණ මහා තුණ්ඩිල. අනිත් ඌරු පැටියාට නම වැටුණ චූල තුණ්ඩිල. දැන් මේ මහා තුණ්ඩිල චූල තුණ්ඩිල දෙන්න හොඳට හැදෙනවා අර නිවසේ. ඒ දුප්පත් මහලු කාන්තාව පුළු පුළුවන් විදිහට මොන හරි ගෙනල්ලා දීලා මේ දෙන්නව ලොකු මහත් කළා. දැන් ටික කාලයක් යනකොට මේ චූල තුණ්ඩිල සහ මහා තුණ්ඩිල හොඳට මහත දෙහෙත ශරීර තියෙන මහ ඌරෝ බවට පත් වුණා. එහෙම තියෙනකොට ඒ කාලේ මේ මස් කන මිනිස්සු ඇවිල්ලා මේ මහා තුණ්ඩිල චූලි තුණ්ඩිල මසට ඉල්ලනවා සල්ලි වලට. එතකොට ඈ එන හැම කෙනෙකුටම මේ මහලු කාන්තාව කියන්න පටන් ගත්තා. හාපෝ ඔය වචනේවත් කියන්න එපා. මේ මගේ දරු පැටව්. දරුවෝ විකුණනවාද කියලා ඈ ප්‍රතික්ෂේප කළා. ඒ තරම් ආදරෙන් තමයි මහා තුණ්ඩිලවත් චූල තුණ්ඩිලවත් ඈ රැක බලා ගත්තේ. ওই කාලේ ඔය මේ බරණැස්පුරයට වෙන්න මේ කාන්තාවගේ ගම් ප්‍රදේශයට වෙන්න හිටියා කියනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පානයට හුරු වෙච්චි බේබදු 30 දෙනෙක්. බේබද්දෝ කාණ්ඩයක් 30ක කල්ලියක්. මේ 30ක් වූ බේබද්දෝ හැමදාම බොනවා. දවසක් එළඹුණා නැකත් දවස් කියලා කියන්නේ පොයේ දවසක් වගේ එකක්. ඒ නැකත් දවස් වලට මිනිස්සු සත්තු මරන්නේ නැහැ. එදාට වෙළඳ සැල්වල මස් ගන්න නැහැ. එහෙම දවසක් ආවා. ඇවිල්ලා මේ බේබද්දන්ට දැන් මත්පැන් මත්ද්‍රව්‍ය ලැබිලා තියෙනවා බොන්න කරන්න. හැබැයි කටගැස්මට කියලා මස් ටිකක් නැහැ. බේබද්දු ටික කල්පනා වුණා දැන් අපි මේ මොනවත් එක්කද මේ මත්පැන් පාවිච්චි කරන්නේ? කෝ අපිට කටගැස්මට යමක්. එතකොට එක බේබද්දෙක් කිව්වා මේ අද නම් කරන්න තියෙන හොඳම වැඩේ අර චූල තුණ්ඩිලයාව හරි මහා තුණ්ඩිලයාව හරි මරා ගමු. ඒ මරාගත්තා නම් අපිට මේ කටගැස්ම හදාගන්න පුළුවන්. එතකොට අනිත් අය කිව්වා කොහේ ගන්නටද ඉතින් මේ අර මහලු ස්ත්‍රී ඉද්දී ඒ මහලු ස්ත්‍රී කැමති වෙන්නේ නැහැ කිව්වා. කීයක් දෙනවා කිව්වත් නෑ අපි ඉතින් උත්සාහයක් කරලා බලමු කියලා මේ 30 දෙනා ආවා. ඇවිල්ලා ඉල්ලුවා අනේ මෑණියනි අපිට මේ කටයුත්තකට අපිට මේ ඔබේ ඌරෝ දෙන්න අපි කහවණු ගෙවන්නම් අපිට දෙන්නකෝ කිව්වා. ඒ මැහැල්ල විරුද්ධ වුණා. අකමැති වුණා. එතකොට මේ බේබද්දු කාණ්ඩය මේ මහලු ස්ත්‍රියත් එක්ක නිකන් කුළුපඟ කතා බහක් පෙන්නලා මෑණියනි කියලා නිකන් ආදරෙන් කතා කරලා හීන්සීරුවේ මේ අම්මට මත්පැන් පෙව්වා. මේ වයසක අම්මත් බේබද්දෝ 30ත් එක්ක එකතු වෙලා ටිකක් වැඩිපුර බිව්වා. බිව්වට පස්සේ හොඳටම මත් වුණා. මේ මත්පැන් මත්ද්‍රව්‍ය වල නැස්පැත්තිය මත් වුණා විතරයි ඔක්කොම අමතක වුණා. දැන් වෙරි වෙලා ඉන්න අම්මගෙන් අහනවා බේබද්දෝ මෑණියනි කටගැස්මටත් මොනවා හරි තිබ්බනම් කොහොමද කියලා. එතකොට මේ අම්මට අර දරු සෙනෙහස දැන් නෑ බීලා මත් වෙලානේ. ඈ කියනවා
ඒකත් හැබෑ තමයි. අද මේ පොය දවසේ නැකැත් දවසේ මස් හොයන්ටත් නෑ. ඒනම් ඉතින් මහා තුණ්ඩිලව තියලා අපි චූල තුණ්ඩිලව මසට ගමු. කෝ චූල තුණ්ඩිල පැටියෝ මෙහිට වරෙන් කියලා දැන් මේ කවුද කතා කරන්නේ? චූල තුණ්ඩිල සහ මහා තුණ්ඩලගේ අම්මා කතා කරනවා. එතකොට චූල තුණ්ඩිල ඉස්සරහට දුවගෙන ගියා. දුවගෙන යනකොට හොඳටම පේරෙනවා මේ පේනවා 30 දෙනෙක් ලැහැත්තිලා ඉන්නවා, ආයුධ අතේ තියෙනවා. මේ තමන්ව මරන්ටයි කැඳෙව්වේ කියලා. දැක්ක ගමන් භීතියටපත් වෙන අර චූල තුණ්ඩිල කියන ඌරා මහා තුණ්ඩිල ළඟට දුවගෙන යනවා. දුවගෙන ගිහිල්ලා වෙවුලන්න පටන් ගත්තා. ඒ වෙවුලනකොට මේ මහා තුණ්ඩිල විදිහට ඉන්නේ පින්වතුනේ බෝසතන් වහන්සේනේ. මේ බෝසතන් වහන්සේ වුණාම ඒ සංසාරේ පින් පුරාගෙන යන ගමනක්නේ. ඒ පින් පුරාණ යන ගමනේ උන්වහන්සේ මොන જાතියක උපන්නත් උන්වහන්සේට තිබුණ හරි පුදුම තේජසක්. ඒ තේජස ඌරු යෝනියේ උපන්නත් ඒ ජීවිතෙත් තිබුණා. ඒ තේජසින් අපේ මහ බෝසතාණන් වහන්සේ ඒ බෝසත් මහා තුණ්ඩලයන්ු අර 30ක් වූ පිරිසට මෙත්සිත පැතිරෙව්වා කියනවා. මෛත්‍රිය හිතුවා. ගැටුනේ නෑ, තරහ ගත්තේ නෑ, කිපුනේ නෑ, ක්‍රෝධ කරන්න ගියේ නෑ. ඒ අය ගැනත් මෙත්සිත උපදවා ගත්තා කියනවා. මෙත්සිතින් යුක්තව මේ චූල තුණ්ඩිලට අවවාදයක් කරනවා. ඒ අවවාදේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ඕගහ රහදං අකද්දමං සබ්බං සේද මලං පවාහය ගන්හාහි නවං විලේපනං යස්ස ගන්ධෝන කදාචි චිජ්ජති. ඕක කිව්වේ අර චූල තුණ්ඩිල කියන මේ ඌරාට. ඒ මොකක්ද අවවාදේ? මල්ලියේ මඩක් නොමැති විලට බසින් මල්ලියේ දහඩියකුණු සෝදාපං මල්ලියේ නව විලවුන් ගත ගල්වන් මල්ලියේ ඒ සුවඳ විලවුන් තවර ගත් විට නුඹ කවදාවත් මෙලෙස වෙනසී යන්නේ නෑ. මේ මෙහෙම කතාවක් කිව්වා. මේ කතාව කියනකොට මේ තුණ්ඩිල ජාතකේ මම මේ ඔබට කියන්නේ. මේ ජාතක කතා පුවතේ තියෙනවා ඒ මෛත්‍රිය තුල පිහිටා මහා තුණ්ඩිලයානෝ මේ වචන කියනකොට ඒ හඬ ගිගුම් නාද දුන්න කියනවා. ඒ ගිගුම් නාදයට මෛත්‍රිය තුල පිහිටා කරන වචනේ ආනුභාවයට අර 30ක් වූ බේබද්දන්ගේ වෙරි හිඳී ගියා කියනවා. වෙරි හිඳී ගිහිල්ලා මේ මහා තුණ්ඩිලයානෝ කුමක්ද මේ කියන්නේ කියලා බේබද්දෝ ටික සවන් යොමු කරන්න පටන් ගත්තා. ඇහුම්කන් දෙන්න පටන් ගත්තා. අහන්න පටන් ගත්තා. ඇසීම කියලා කියන්නේ පින්වතුනේ ජීවිතයක් තුළ තියෙන වටිනා දෙයක්. යමකට කන් දීම. කන් දීම තුළ තමයි යම් දෙයක් අර්ථවත් නම් අර්ථය ගලපා ගන්නත් පුළුවන් වෙන්නේ. කන් දීම තුළ තමයි අනර්ථවත් දෙයක් වුණත් ඇහුණට ඒ ඇහිච්ච දේ අනර්ථවත් කියලා හරි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරියට කන් දුන්නොත්. හොඳට විමසමින් කන් දුන්නොත්. ඒ නිසා කන් දීම කියන එක ජීවිතේ ගොඩාක් වැදගත් එකක්. ඒ නිසා අපි මේවා අහනකොට මුලින්ම මේ කියන අර්ථය මොකක්ද කියලා කන් දෙන්න ඕන. දැන් ඇතන් අයට ජාතක කතා වගේ කියලා දෙනකොට මේ ජාතක කතාවල පුවත් මේ වර්තමානයේ තියෙන ලෝකයට සමහරවිට අපිට ඇහැට පේන දේවල් වල ටිකක් අපිට මේ හිතාගන්න බැරි ස්වභාවයන් මේ ජාතක කතා පුවත්වල තියෙනවා. හැබැයි මේ ජාතක කතා කවුද වදාළේ? මේ ලෝකයේ සම්බන්ධයෙන් සියල්ල අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ. අතීතයේ ගෙවී ගිය කල්ප කාලාන්තරයක යුගයන් ගැන උන්වහන්සේ නුවණින් දැකලා මේවා කියන්නේ. අතීතයේ ලෝකයේ තිබ්බ හැටි පින්වතුනි මේ වර්තමානයේ සුළු පරාසයක් දන්න අපිට කොහෙත්ම හොයන්න බෑ. ලෝකේ අනිත්‍ය වෙනවා, වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වීම වලට ලෝකේ භාජනය වෙනකොට අපිට හිතාගන්න බැරි විදියට ලෝකේ වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන ලෝකයක ඈත අතීතයේ දේවල්
අපිට අපේ නුවණකින් ඊළඟට අපි නිකන් උපකල්පනය කරලා මෙහෙම තියෙන්න ඇති, මෙහෙම තියෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති. හාරගෙන යනකොට හම්බ වෙන ඇට කෑලි වලින් මේක හිතා ගන්න බෑ. අතීතයේ සම්බන්ධයෙන් ඇත්තටම දැකපු මුනිවරයෙක් ඉන්නවා. ඒ මුනිවරජාණන් වහන්සේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ඈත අතීතයේ සිදුවීම් ඇතැම් අවස්ථාවල දැන් ජාතක කතා මූලික කොට ගත්තොත් 500-600 ප්‍රමාණයක් නේ තියෙන්නේ. ඊටාම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. ජාතක කතාර ගත්තොත්. නමුත් උන්වහන්සේ ආපු දීර්ඝ සසර ගමන සාරා සංකේය කල්පලක්ෂ වාරයක්ම පෙරම් පුරාගෙන ආවා. ಜಾති කීයක උපදින්නේ නැතිද? ඒ වගේම බුදුරජාන් වහන්සේ යම් කාරණයක් අර්ථ පිණිස හේතු වෙනවද? ඒක තමයි දේශනා කළේ. ඒ දේශනා කරපු දේවල් වල විශාල අර්ථයක් ගැබ්බෙලා තියෙනවා. ඒ අර්ථය ඉගෙන ගන්නට නම් මේ භාෂිත සැක නොකර අහන්න ඕන. සවන් යොමන්න ඕන. අවධානය දෙන්න ඕන. එතකොට තමයි ඒකේ අර්ථය අපේ ජීවිතයට ගලපා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර බේබද්දෝ ටික එදා අවධානය යොමු කළා. මේ මහා තුණ්ඩිල මොකද්ද මේ කියන්නේ? චූල තුණ්ඩිලට ඔහොම කිව්වට පස්සේ චූල තුණ්ඩිල මෙහෙම කියනවා. අයියන්ඩි පුදුම කතාවක් නේ ඔබ කියන්නේ. අපේ පරම්පරාවේ ඒ කියන්නේ මේ ඌරු පරපුරේ කවදාවත් ඌරෝ මඩවලේ බහිනෝ මිසක් පොකුණු වලට බැහැලා නැහැ. පොකුණු වලට බැහැලා ස්නානය කරලා පිරිසිදු වෙලා දහඩිය කුණු හොදාගෙන සුවඳ විලවුන් තවරාගෙන වාසය කිරීමක් ඌරන්ට නැත. ඒත් ඔබ මේ මාව මරන්ට ලැහැත් වෙන වෙලාවේ මෙහෙම වචනයක් කියනවා. මල්ලී මඩ නැති විලට බැහැපන්. මල්ලී දහඩිය කුණු හොදා ගනින්. මල්ලියේ සුවඳ විලවුන් තවරා ගනින්. ඒ සුවඳ විලවුන් තවරා ගත්තොත් උඹ වෙනසෙන්නේ නැත. එහෙම කියනවා. මොකක්ද අයියන්ඩියේ මේකේ අර්ථය කියලා ඇහුවා. එතකොට මහබෝසතාණන් වහන්සේ මහා තුණ්ඩලයානෝ මේන්න මෙහෙම පිළිතුරු දෙනවා. සිල් සමාධි නුවණ ඇතුළු උත්තම ගුණදම් තිබෙනා සැබෑ විලයි කිසිම මඩක් නොතිබෙනා. මඩ නැති විල කියලා කිව්වේ මොකද්ද? සීලය, චිත්ත ඒකාග්‍රතාවය, ප්‍රඥාව කියන එක. කිසිදු මඩක් නැති විල එයයි. සීලය, සිතේ එකඟ බව, ප්‍රඥාව. මේක තමයි මඩ නැති විල. ඒ මඩ නැති විලට තමයි බහින්න කිව්වේ සිල්වත් ජීවිතය. අකුසල් අස්සේ දුවන්නේ නැති කුසල් තුල එකඟ වෙච්චි ජීවිතය. අනවබෝධය අස්සේ රිංගන්නේ නැති අවබෝධයෙන් යුතු ප්‍රඥාවන්ත නුවණැති ජීවිතය. එහෙම ජීවිතයක් තියෙනවා නම් ඒ ජීවිතේ හරියට මොන වගේද? මඩ නැති විලක් වගේ. ආන් ඒකට තමයි බැහැගන්ට කියලා කිව්වේ. සිතකය වදනින් කරන හැම පවක්ම කුණුහා දහඩිය ලෙස සැලකුව මනා. කුණු දහඩිය කියලා කිව්වේ මොනවද? සිතකය වචනයෙන් කරන අකුසල්. සිතකය වචනයෙන් කරන යම් දුෂ්චරිතයක් ඇද්ද? ඒවට තමයි මේ මහා තුණ්ඩිලයානෝ කිව්වේ කුණුහා දහඩිය. අවවාදෙ මොකද්ද? කුණු දාඩිය හොදා ගනින් කිව්වා. ඒකේ තේරුම මොකද්ද? සිතකය වචනේ පිරිසුදු කරගන්නට කියලා කිව්වේ. පන්සිල් අටසිල් ආදී උතුම් සීලයත් අලුතින් ඇඟ ගැල්විය යුතු සුවඳ විලවුණයි. අලුතින් ඇඟ ගල්වා ගන්න සුවඳ විලේපනය කියලා කිව්වේ මොකද්ද? සුචරිතය, සීලය. දුෂ්චරිතයෙන් වැළකීලා දුෂ්චරිතය කියන කුණු දහඩිය හොදලා දාලා සුචරිතය කියන උතුම් සීලයෙන් යුක්ත වෙන්න. සිල් සුගන්ධ තවරාගත් විට එයා යහපත කිසිදා නොනැසීමයි. එයා මේවා තවරගෙන නම් ඉන්නේ. සීලය, චිත්ත ඒකාග්‍රතාවය, නුවණ කියන විලට බැහැලා දුෂ්චරිතය කියන ජරාව හොදගෙන සුචරිතයේ සීලය කියන සුවඳ තවරාගත්ත කෙනාගේ ජීවිතේ වෙනසින්නේ නැහැ.
එයාගේ කය වනසන්න පුළුවන්. එයාගේ කයට හානි කරන්න පුළුවන්. එයාව ඝාතනය කරන්න පුළුවන්. එයාගේ ජීවිතේ වනසන්න බෑ. ආන් ඒක තමයි මේ කියලා දුන්නේ. බලන්න මේ ඌරු යෝනියේ ඉපදිලා ඉද්දිත් අපේ බෝසතාණන් වහන්සේට තිබුණ ඥාන ශක්තිය අනුන් නසා එයින් සතුටු වෙත් පව් කරනා දනෝ මේ ලොවේ මුහුණ දෙන්ට සිදු වූ විට තමනුත් මරණෙට ඔවුන්ගේ සතුට නැති වෙලා යති. පුන්සඳ පායා ඇති අද වැනි පොහෝ දවසක අපි වැනි අය සතුටු සිතින් අත්හරි ජීවිතේ. මේ විදිහට තමයි ලොකු ස්වාමීන් වහන්සේ මේ ජාතක කතාවේ ගාථා පරිවර්තනය කරලා තියෙන්නේ. ඔහොම තමයි එදා මහා තුණ්ඩිල යානු චූල තුණ්ඩිලට සත්‍ය කියලා දුන්නේ. එතකොට මේ චූල තුණ්ඩිලට සත්‍ය කියලා දෙනකොට බේබද්දෝ පිරිස මේක හොඳට අහගෙන හිටියා. බේබද්දන්ට ඒ ජීවිතේ මේ සත්‍ය ගලපා ගන්න බැරුව ගියා. හැබැයි ඒ බේබද්දෝ 30 දෙනා මේ කිව්වේ සත්‍යයි කියලා අනුමෝදන් වුණා. මේ කතාව කරනකොට මේ සත්‍ය කිව්වා. මේ තමයි ඇත්ත. අපේ ජීවිතේ පිරිසිදු වෙන්න නම් අපිට සීලය ඕන. අපේ ජීවිතේ පිරිසිදු වෙන්න නම් අපි කයින් කරන වැරදි, වචනින් කරන වැරදි, මනසින් කරන වැරදි අයින් කරගන්න ඕන. සිත කය වචනින් හොඳ දේවල් කරගන්න ඕන. එහෙම කරගත්තොත් අපේ ජීවිතේ වෙනසෙන්නේ. හැබැයි එහෙම කරගන්න බැරි වුණොත් අපේ ජීවිතේ වෙනසිලා තමයි තියෙන්නේ කියලා මේ බේබද්දෝ ටික මේ ඇත්ත ගලපගත්තා. එතන හිටියනේ පින්වතුනි බේබද්දෝ 30 දෙනෙක්. ඒ 30 දෙනා ඇත්ත ඇති හැටියට පිළිගත් නිසා, ඇත්ත ඉදිරියේ හිස නැමූ නිසා, සත්‍ය කියනකොට සත්‍ය අනුමෝදන් වූ නිසා, තමන්ට පුරුදු කරගන්න බැරි වුණත් සත්‍යයට ගරු කළ නිසා ඒ අයට සසර ගමනේ සත්‍ය ලැබුණා. ඒක උනේ මෙහෙම. ඒ 30 දෙනා ඒ ජීවිතේ බේබද්දෝ විදිහට හිටපු ඒ 30 දෙනා ගෞතම අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මනුලොව පහළ වෙන කාලේ ආයමත් වතාවක් එකතු වෙනවා. ඒ 30 දෙනාට මේ ගෞතම ශාසනයේ තියෙන කාලේ කිව්වේ බද්ද වග්ගීය කුමාරවරු. අබහල ඇති. බද්ද වග්ගීය කුමාරවරු 30 දෙනා. තරුණ වයසේ මේගොල්ලෝ ඉගෙන ගන්නට යනවා තක්ෂශිලා. තක්ෂශිලා ගිහිල්ලා අවුරුදු 16 18 වෙනකොට හොඳට ශිල්ප ඉගෙන ගත්තා. ශිල්ප ඉගෙනගෙන දැන් ශිල්ප අවසන්. ශිල්ප අවසන් වෙනකොට ආචාර්යතුමා කිව්වා දරුවෙනි දැන් උඹලාට ශිල්ප කියලා දීලා අවසන්. දැන් ඉතින් උඹලාට කැමති විදිහකට ආයේ තම තමන්ගේ නිවෙස් වලට යන්න පුළුවන් කිව්වා. ඒ කියනකොට මේගොල්ලන්ට හරි දුකක් ඇති වුණා. අනේ අපිට එකට ඉන්න තිබ්බ කාලේ නැතුව ගියා. අපේ ඉගෙන ගන්න කාලේ අවසන් වුණා කියලා මේගොල්ලන්ට දුක හිතුණා. ඒ දුක හිතෙන්න තවත් හේතුව මේගොල්ලෝ අවුරුදු 16 18 තරුණයෝනේ. මේ වෙනකොට මේගොල්ලෝ ඒ තක්ෂශිලාවලම ඉගෙන ගත්ත තැනම ගෑනු ළමන්ව යාළු කරගෙන හිටියා. මේ හැමෝටම වගේ පෙම්වතියෝ හිටියා. ඉතින් මේගොල්ලන්ට ගොඩක් දුක හිතුණා. දැන් ගෙවල් දොරවල් කරා ගියාම අය කාලෙකට පෙම්වතියෝ ටික බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ 30 දෙනා යාළුවෝ ටික කල්පනා කළා අපි එහෙනම් යන්න කලින් හොඳට මතක හිටින විදිහට සතුටු වෙලා යන්න ඕන. සතුටු වෙන්න අපි විනෝද චාරිකාවක් දාගමු. දැන් මේගොල්ලෝ කතා වෙනවා. විනෝද චාරිකාව දාගත්තේ තරුණයෝ 30 දෙනයි පෙම්වතියෝ 30 දෙනයි. මෙහෙම බලාගෙන යනකොට තමයි අහුුනේ එක්කෙනෙකුට පෙම්වතියෙක් නැහැ. යාළු වෙච්ච කෙනෙක් නැහැ. එතකොට බද්ද වග්ගීය කුමාරවරු කතා වුණා. දැන් අනිත් යාළුවෝ ටික අපේ එක යාළුවෙක්ව හලලා අපිට යන්න බෑ. අපි අපේ යාළුවා මෙච්චර කාලයක එකට හිටපු කෙනා එයාවත් කොහොම හරි එකතු කරන් යන්න ඕන. එයාට ගෑනු ළමයෙක් නැතුව අපි මේ ගමන ගියොත් එහෙම එයාට තනිකමක් දැනෙයි. ඒ නිසා අපි එයා වෙනුවෙන් විතරක් කුලියට සල්ලි වලට
ගෑනු ළමයෙක්ව ගමු. එහෙම කතා වුණා. කතා වෙලා දැන් ඔන්න මේ 60 දෙනා චාරිකාවක් යනවා. ඉතින් ඒ කාලේ විදිහට චාරිකාවක් යන්නේ නැත්තේ කරත්තවල නැගලා කැලේක සිරි නරඹ දිය ඇලි වලින් නාලා නටලා ගයලා සන්තෝෂ වෙන්න තමයි මේගොල්ලෝ ගියේ. ඔය ඇවිදගෙන යනකොට පින්වතුනි මේගොල්ලන්ට හොඳට සිහිල් දිය පිරිච්චි හොඳ පැන්තොටක් හම්බ වුණා නාගන්ට. මේගොල්ලෝ කල්පනා කළා අපි වෙහෙස සංසිඳුව ගන්නත් එක්ක නාමු කියලා ඔක්කොමලා ආභරණ ගැලෙව්වා. දැන් කුමාරවරු සන්තකේ නම් මහා ආභරණ ගොඩක් නැහැ. හැබැයි කුමාරිකාවෝ ටික ගෑනු ළමයි ටික තමන් හාද වෙලා ඉන්න කුමාරයන්ව සතුටු කරන්නත් එක්ක තියෙන හැම ආභරණයක්ම පලන්දගෙන ඇවිල්ලා මෙතන සෑහෙන ආභරණ තෝගයක් තිබුණා. මේගොල්ලෝ තම තමන්ගේ ආභරණ පොට්ටනිවල බැඳලා ගොඩින් තිබ්බා. තියලා නාන්න කියලා බැස්සා අර පොකුණට. බැලලා දැන් ඔයගොල්ලෝ නානවා. නාද්දි මෙතන හිටියානේ කුලියට ගත්ත එක්කෙනෙක්. කුලියට ගත්ත ස්ත්‍රියට හොර හිතක් උපන්නා. ඇය කල්පනා කළා මට ගෙවන කුලියට වඩා මට හොඳට හොයාගත්ත එකි මේ ආභරණ පොට්ටනි කීපයක් උස්සගත්තා නම්. දැන් මේ ඇයෝ ගඟට බැහැලා නාලා ඉන්න වෙලාවේ මං ආභරණ ටිකක් උස්සගෙන යන්න ඕන කියලා ඈත් නාමින් ඉන්න ගමන් එකපාර කිව්වා අනේ මට එකපාර බඩේ රුජාවක් ආවනේ මම පොඩ්ඩක් ගොඩට ගිහිල්ලා එන්නම් කියලා. ඈ ගොඩට ආවා. ගොඩට ආපු ගමන් අර ගොඩින් තියලා තියෙන ආභරණ පොට්ටනි දෙකක් තුනක් උස්සගත්තා දිව්වා එක පිම්මේ. දැන් රාජකීය කුමාරවරු එකපාර කලබල වුණා. හොඳටම කේන්ති ගියා. මොකද තමන්ගේ ගමන සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා මේ හෙර නිසා. අවුරුදු 16යි 18යි තරුණ ජවයේ තියෙන කොල්ලෝ ටික ගොඩට ඇවිල්ලා කිව්වා කුමාරිකාවන්ට කුමාරිකාවෙනි ඔබලා මෙතනම ඉන්න ඕන. අපි මේ වනයේම පීරලා හරි මේ කාන්තාව වල්ල ගන්නවා කියලා කඩුත් අරගෙන මේ කාන්තාව හොයන්ට නික්මෙනවා. මේ කාන්තාව හොයා කඩු අතතිව හම්බ වුණොත් පෙති ගහනවා කියන හිතින් යනවා. ද්වේෂයෙන් කිපිලා යනවා. ඒ කිපුණු හිතින් යනකොට තුන් ලෝම සනසවමින් මේ ලෝකයට පහළ වෙච්චි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය වෙනකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා අලූත බුදුරජාණන් වහන්සේ බරණැස්පුරේ දම්සක ප්‍රවර්තනය කරලා අරහත් 69ක් බිහි කරලා ඒ රහතන් වහන්සේලාව මේ ජනපද චාරිකාවේ දහම් චාරිකාවේ පිටත් කරවලා භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා උරුවෙල් දනව්වට. ඒ උරුවෙල් දනව්වට වඩින අතරේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අයට පිහිට වෙන්න මේ වනයේට වැඩම කළේ. වනාන්තරයේ රුක් සෙවණක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. කඩු අතතිව අර 30 දෙනා එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් මේ 30 දෙනා ඇහුවා ශ්‍රමණයන් වහන්සේ මේ පැත්තෙන් කෙල්ලෙක් එහෙම දුවගෙන ගියාද කියලා ඇහුවා. ඒ අහනකොට භාග්‍යතුන් වහන්සේ මේ 30 දෙනා තරුණයාගෙන් අහනවා ඈ තරුණේනි කෙල්ලෙක් ගැන හොයන එකද වඩාත් වටින දේ තම තමන් ගැන හොයන එකද? එක වචනයයි. කෙල්ලෙක් ගැන හොයන එකද වඩාත් වටින්නේ තම තමා ගැන හොයන එකද? එක වචනේ කියනකොට මේ අයට ඒක හිතට වැදුනනේ. මේ අය ඔක්කොම මූණට මූණ බලාගත්තා. කඩු ටික අතහැරියා. එහෙම්ම වාඩි වුණා. ස්වාමීනි කෙල්ලෙක් ගැන හොයනවට වඩා වටින්නේ තම තමන් ගැන හොයා ගැනීමයි. සත්‍ය කතා කරනකොට සත්‍ය පිණිස එක වචනයක් පාවිච්චි කරනකොට සත්‍ය ඉස්සරහා දණින් වැටෙන්න නම්
සත්‍ය කියන එකට ඒ තරම් ඉක්මනට ආකර්ෂණය වෙන්න නම් සුළු වචනයක් කියූ පමණකින් සත්‍ය ආසාවෙන් වැළඳ ගන්න තරම් ප්‍රඥාවක් ලැබෙන්න නම් ඒ කෙනා සසරේ සත්‍යයට ගරු කරලා තියෙන්න ඕන. මේ අර මහා තුණ්ඩිල කියන බෝසතාණන් වහන්සේ එදා බණපද කියනකොට බේබද්දෝ වෙලා හිටපු 30 දෙනානේ. ඒ 30 දෙනා එදා අනුමෝදන් වුණානේ සත්‍ය. ඒ 30 දෙනා එදා සත්‍යයට ගරු කළානේ. ආන් ඒ සත්‍යයට ගරු කරපු එකේ පින මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට එක වචනයක් පාවිච්චි කරනකොට ඒ වචනයට සියලු දෙනා දමනය වුණා. හරි ආශ්චර්යයි මේ සංසාර ගමනේ සත්‍යයට ගරු කර කර එන එක නම් පින්වතුනි. ඒ නිසා මේ සත්‍ය අහන්න ලැබිච්ච ජීවිතේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට දේශනා කරන පරම සත්‍ය අහන්න ලැබිච්ච ජීවිතේ ඒ සත්‍යයට ගරු කරන්න. ඒ සත්‍යම බව තේරුම් ගන්නට හරි මහන්සි ගන්න. මේ තමයි ලෝකයේ ඇත්ත කියලා. ඒක අපිට බොහෝ කල් යහපත පිණිස හේතු වෙනවා. ඒක අපිට අපේ ජීවිතේ විශාල ආරක්ෂාවක් ආශිර්වාදයක් සලසලා දෙනවා යම් දවසක සත්‍ය අවබෝධ කරන්න. අර 30 දෙනා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ යම් මේ පරම සත්‍යයක් ඇද්ද ඒ චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ චතුරාර්ය සත්‍ය දේශනාව අවසන් වෙනකොට අර 30 දෙනාම සෝතාපන්න ශ්‍රාවකයෝ බවට පත් වුණා. 30 දෙනාම සෝවාන් වුණා. සතර අපායේ නොවැටෙන ස්වභාවයට පත් වුණා. ඒ බද්ද වග්ගීය කුමාරවරු ඒ වෙලේම බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලා සිටියා. ඉතින් ඕන් ඔය විදිහට ඒ බද්ද වග්ගීය කුමාරවරුන්ට පැවිද්ද ලැබුණා. උපසම්පදාවත් ලැබුණා. ලැබිලා මේ 30 දෙනා වහන්සේම එකටම තමයි ගුණධම් පුරාගෙන වැඩ වාසය කළේ. උන්වහන්සේලා වැඩ වාසය කරලා තියෙන්නේ පාවානුවර. පාවානුවරට වෙලා මේ 39ම බොහෝම මහන්සියෙන් ධර්මයේ හැසිරුණා. ආරණ්‍යයේම වාසය කළා. ගෙපිලි වලින් පිණ්ඩපාතේ ගිහිල්ලාම වැඩ වාසය කළා. උන්වහන්සේලා පාංශකූල චීවර විතරයි දැරුවේ. තුන් සිවුරෙන් විතරයි යැපුණේ. ඔහොම වැඩ වාසය කළත් උන්වහන්සේලාගේ හිත් සියලු කෙලෙස් වලින් නිදහස් වුණේ. දැන් කාලයක් ගත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට රජගහනුවර වැඩ සිටියේ. රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මේ පාවානුවර වාසය කරන 39ක් භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා. ඒ වැඩම කරනකොට භාග්‍යතුන් වහන්සේ දුරදීම මේ 39 දැක්කා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ පාවානුවර ඉඳලා ඉන්නේ පින්වන්ත 39ක්. මේ 39 සබ්බේ ආරඤ්‍යකා. සියලු දෙනාම ආරණ්‍යයේ වාසය කරන්නේ. සබ්බේ පිණ්ඩපාතිකා. සියලු දෙනාම කෙලෙස් දුරු කරන අදහසින් මේ දායක පවුල්වල නොයැලෙමින් පිණ්ඩපාතෙන්මයි යැපෙන්නේ. සබ්බේ පංසකූලිකා. සියලු දෙනා වහන්සේම පාංශකූල චීවර දරන්නේ. සබ්බේ තෙචීවරිකා. සියලු දෙනා වහන්සේම තුන් සිවුරෙන් යැපෙන්නේ. සබ්බේ සසංයෝජනා. නමුත් මේ සියලු දෙනා වහන්සේගේම හිත්වල තාම සංයෝජන ධර්ම තියෙනවා. සසරට බැඳලා තියෙන කෙලෙස් සංයෝජන තියෙනවා. සෝවාන් වුණා විතරනේ. සෝවාන් වුණාම සිඳෙන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන මේ සංයෝජන ධර්ම තුන විතරයි. තව සංසාරයට බැඳලා තියෙන සංයෝජන ගොඩක් තියෙනවා. කාමරාගය තියෙනවා, පටිඝය තියෙනවා, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ඔක්කොම තියෙනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මම මේ භික්ෂූන්ට ධර්මයක් දේශනා කරන්න ඕන. ඒ ධර්මයේ අහලා මේ භික්ෂූන් මේ ආසනයේදීම තථාගතයන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා ඒ ආසනයේදීම සියලු කෙලෙස් දුරු කරලා රහතන් වහන්සේලා බවට පත් වෙනවා නම් ආන්නේ බඳු ධර්මයක්
මම මේ භික්ෂූන්ට දේශනා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ 39ක් වූ භික්ෂූන් වහන්සේලාට මෙන්න මෙහෙම වදාලා. අනවතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි මේ සංසාර ගමන කියලා කියන්නේ අනවරාග්‍රිකක්. අනවරාග්‍රය කියලා කිව්වේ ඊටාම දිගයි. පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සසර ගමනේ ඇරඹූ කෙලවරක් නොපෙනේ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳී වෙලී ගිය මේ සත්වයාගේ සසර ගමනේ ආරම්භක කෙලවර දැක්ක නොහැකිය. තංකින් මඤ්ඤත භික්කවේ. මහණෙනි ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? කතමන්නුකෝ බහුතරං යං වාවෝ ඉමිනා දීගේන අද්දුනා සන්ධාවතං සංසරතං. මහණෙනි ඔබට මොකක්ද හිතෙන්නේ? මේසා දීර්ඝ සංසාර ගමනේ නොයෙක් ජාතිවල ඉපදෙමින් මැරෙමින් එනකොට සීසච්චින්නානං හිස කඳින් වෙන් කරද්දී ලෝහිතං පස්සන්නං පග්ගරිතං. ඔබේ ශරීරවලින් රුධිරය වෑහෙද්දී වැగిරෙද්දී ඒ වෑහිච්චි වැగిරිච්චි රුධිරයේද වැඩි යංවා චතුසු මහා සමුද්දේසු උදකං. එහෙම නැත්තම් සතර මහා සමුදුරේ ජලයේද වැඩි. අන්න එහෙම ඇහුවා. මහණෙනි මේ සසර ගමනේ එනකොට ඔබට තේරෙන විදිහට ඔබේ ශරීර වලින් වෑහිච්චි වැగిරිච්චි රුධිරයේද වැඩි. එහෙම නැත්තම් සතර මහා සමුද්‍රයේ ජලයේද වැඩි. බලන්නේ භික්ෂූන් වදාරපු දේ. සාමීනී භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ වදාරන ලද සද්ධර්මයේ ගැන අපි දන්න විදිහට නම් මේ දීර්ඝ සසරේ හිස ගැසුම් පහර කා මිය යනකොට අපේ ශරීර වලින් වැහිච්චි වැగిරිච්චි රුධිරේමයි වැඩි. ස්වාමීනි සතර මහා සමුද්‍රයේ ජලය නම් නොවේ. බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු මානෙනි. ඔබ තථාගතයන් වහන්සේගේ ධර්මය නුවණින් දරාගෙන ඉන්න විදිය ඉතාම වටිනවා. මේසා දීර්ඝ සසර ගමනේ ඔබ ඉපදෙමින් මැරෙමින් එද්දී නොයෙක් ජාතිවල හිස ගැසුම් පහර කාලා බෙල්ල කපලා මැරෙනකොට මේ ශරීරයෙන් ගලාගෙන ගියපු ලේ තියෙනවා නම් ඒ ලේමයි වැඩි. සමුද්‍ර ජලය නෙවෙයි කිව්වා. ඒක බුදුරජාන් වහන්සේ තෝරනවා මේ දේශනාවේ. මහණෙනි එළුවෝ විතර වෙලා විතරක් මැරෙනකොට ගලාගෙන ගියපු රුධිරය එකතු කරත් සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. මීහරක් විදිහට විතරක් මැරෙනකොට ගලාගෙන ගියපු රුධිරය සතර මහා සමුද්‍රයේ ජලයට වැඩි. බැටළුවෝ මේ ඌරෝ කුකුල්ලු ආදී මේ විදිහේ හිස ගසා දාලා මරණ යන්තාක් සත්තු ඇද්ද? මේ සත්තු විදිහට ඒ ජාතිවල ඉපදිලා මැරෙනකොට විතරක් මහා සාගරයේ ජලයට වඩා ලේ ගිහින් තියෙනවා. පින්වතුනි පුදුම සසර ගමනක්. පුදුම දීර්ඝ සසර ගමනක්. අපි හැමදෙනාගේ ජීවිතේ දැන් මේ බණපදේ අහපු ඒ පින්වන්තයෝ ටික මේ බණපදෙන් පස්සේ සියලු කෙලෙස් නැසලා සසරෙන් නිදහස් වුණා. නමුත් අපේ ජීවිත තාම මේ සංසාර ගමනේ ඒ ලේ හලාගෙන යන්ට වෙන එකෙන් නිදහස් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි විතරක් නෙමෙයි. දීර්ඝ සසරේ ගමනේ එනකොට මනුස්ස ලෝකේ ඉපදිලා මං පහරන හොරු විදිහට ඒ හිස ගසකැම්පට ලක් වෙලා මැරෙනකොටත් ඔබේ ශරීරයෙන් ගලාගෙන ගියපු ලේමයි වැඩි කිව්වා. මහා සමුද්‍රයේ ජලය නෙවෙයි කිව්වා. එතකොට මම් පහරන හොරු විදිහට මනුස්ස ලෝකෙට ඇවිල්ලා දුර්ලභ මනුස්ස ජීවිතේ ලබලා හොරු විදිහට මැරෙද්දී උනත් එකතු කරපු ලේ ගත්තොත් මහා සමුද්‍ර ජලයට වඩා වැඩි කියලා කියන්නේ මේක පුදුමාකාර භයානක පුදුමාකාර දීර්ඝ සසර ගමනක්. ඒ බඳු සංසාර ගමනකයි ඔබ මේ ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා.
මේ ධර්ම දේශනාව අහගෙන හිටපු අර 39 දේශනා අවසානයේ අත්තමනාතේ භික්ඛු බොහෝම සතුටු වුණා. භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඊටාම සතුටු සිතින් අනුමෝදන් වුණා. ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ. මේ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන ලද සොඳුරු ධර්මයේ අසා සිටි තින්ස මත්තානම් පාවෙය්‍යකානම් භික්ඛූණං. ඒ 30ක් වූ පාවානුවර වැසි භික්ෂූන්ගේ සිත් අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චින්සූති. කිසිවකට නොවැදී සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වී ගියා. ඒ කිව්වේ රහතන් වහන්සේලා බවට පත් වුණා. 39ම රහත් වුණා. එතකොට 39ටම මේ ජීවිතේ අරහත්ත්වයට පත් වෙන්න හැකියාව ලැබුණේ අර ඈත අතීතේ තුන්ඩිල ජාතක කතා පුවත සිද්ධ වෙන කාලේ බේබද්දෝ විදිහට හිතලත් ඒ බේබද්දෝ විදිහට හිටපු කාලේ උනත් සත්‍ය අනුමෝදන් වෙච්ච නිසා, සත්‍යයට හිස නැමු නිසා, සත්‍ය කියනකොට ඕ මේ තමයි ඇත්ත කියලා පිළිගත්ත නිසා, ආන්න ඒ නිසා සත්‍ය කියන එකට ගරු කරන්න. සත්‍ය කතා කරනකොට සත්‍ය ඉදිරියේ හිස නමන්ට පුළුවන් තරම් නිහතමානී හිතක් අපි ඇති කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒක පින්වතුනි අපේ ජීවිතේට පුදුමාකාර ආශිර්වාදයක්, යහපතක් සලසනවා. ඉතින් මේ සත්‍ය අනුමෝදන් වෙවි ආපු අය තමයි සංසාර ගමනින් සදහටම නිදහස් වුනේ. ගෞතම සාසනයේ එහෙම අරහත්ත්වයට පත් වුණා සරභංග කියලා රහතන් වහන්සේ නමක්. ඒ සරභංග මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න පෙර උන්වහන්සේ එක තවුසෙක් තාපස ජීවිතයක් තිබුණේ. මේ තාපසින් වහන්සේ තමන්ම ඊතන අතින් කපාගෙන ඒ ඊතන හෙවිලි කරලා තමයි කුටිය හදාගෙන තියෙන්නේ. එහෙම කුටිය හදාගත්ත හින්දා තමයි මිනිස්සු මේ තාපසින් වහන්සේට කිව්වේ සරභංග කියලා. ඉතින් ඒකට හේතුව මේ ඒ ඊතනවලට කියපු නමක් ඒ කාලේ. ඒ නමත් එක්ක පටබැඳිලා තමයි සරභංග ඍෂීන් වහන්සේ, සරභංග තාපසින් වහන්සේ කියලා උන්වහන්සේ ප්‍රකට වෙලා තියෙන්නේ. කොහොම හරි ඒ සරභංග කියන ඍෂීන් වහන්සේට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පහස ලැබුණා. බුද්ධ ශාසනය පැවති වුණා. පැවති වෙලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ සරභංග රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා මෙන්න මේ ගාථාව දාලා. බලන්න මේ ගාථාවල තියෙන මේ සිදුවීම. ඉස්සර මං ඊතන අතින් කපාගෙන කුටිය හෙවිලි කරගෙනයි හිටියේ. ඒ නිසාම මට සරභංග කියලා කිව්වා. ඒ වුණත් අද මට ඊතන අතින් කපන්ට කැප නැහැ. පැතිරුණු කීර්තිරාවේ ඇති අපගේ ගෞතම බුදු මුනිදානන් අපට ශික්ෂාපද පනවලා තියෙන්නේ. උපසම්පදා භික්ෂුවට ගස් කොළන් සිඳලන්ට එපා කියලා සිල් පැනවලා තිනවා. අර තාපසින් වහන්සේ කාලේ තමන්ගේ කුටිය තමන්ම තනකොළ කපලා හෙවිලි කරගත්තට දැන් බෑ කියනවා එහෙම. මං සරභංග. ඒත් මීට කලින් මේ සකල සංසාර රෝගයන් මේ විදිහට මන් දැක්කේ නෑ. සකල සංසාර රෝග කියලා කිව්වේ මොනවද පින්වතුනි? සංසාර ගමනේ තියෙන සියලු ලෙඩ. සංසාර ගමනේ තියෙන ලෙඩ කියලා කිව්වේ ජාති, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, සුසුම් හෙලීම්. මේවා තමයි සසරේ ලෙඩ. මේ ලෙඩ නිසා උපදින දුක මොකක්ද? මේ ලෙඩ නිසා තමයි දීර්ඝ කාලයක් සසරේ සතමහා සමුද්‍රයට වඩා ලේ හලහලා ආවේ. මේ ලෙඩවලින් පීඩිත වෙලා තමයි දීර්ඝ සසර ගමනේ සතර මහා සමුද්‍රයේ ජලයට වඩා අඬ අඬා ආවේ. මේ සංසාර රෝගයන්ගෙන් පීඩාවට පත් වෙලා තමයි මේ සසර නම් වූ සොහොන් පිටිය පුරවා ආවේ. දේවාති දේව වූ බුදු සමිදානන්ගේ වචනයට අනුව කටයුතු කරනකොට
මං ඒ සියලු රෝග අවබෝධ කරගත්තා. විපස්සී, සිකී, වෙස්සභූ, කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලා යම් මාවතකින් වැඩම කළ සේක් නම් ඒ මාවතෙන්මයි අපගේ ගෞතම සමිදානන් වැඩම කළේ. මේ බුදුරජාන් වහන්සේලා ජීවිත අවබෝධයට පත්වෙන්නේ එකම පිළිවෙලකට පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන. බුදුවරුන්ගේ ජීවිතය එකිනෙකට සමාන වෙනවා. ඒ හින්දා බුදුරජාන් වහන්සේලාට නමක් කියනවා සම කියලා. හැබැයි බුදුරජාන් වහන්සේගේ ජීවිතේ මේ ලෝකේ අනිත් සියලු සත්වයන්ට අසමාන වෙනවා. ඒ නිසා කියනවා අසම කියලා. අසම වූ බුදුරජාණන් වහන්සේලාට පමණක් බුදුරජාණන් වහන්සේලා සමවන නිසා සම්බුදුවරුන්ට කියනවා අසම සම කියලා. ඒ අසම සම බුදුරජාණන් වහන්සේ ගැන අපේ සරභංග රහතන් වහන්සේ වදාරනවා නිවනේ පිහිටි බුදුරජාණන් වහන්සේලා 7 උන්වහන්සේලා තුල තෘෂ්ණාව නැහැ. උපාදාන නැහැ. ධර්මයේ තුලින් ඉපදුනේ. අකම්පිත සිත් ඇති උන්වහන්සේලා තමයි මේ ධර්මය මතු කර දෙන්නේ. සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්මයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ ධර්මය නම් දුක, දුකේ හට ගැනීම, දුක නැතිවීම, දුක නැතිවීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍යයයි. මේ සියලු සකල රෝග, සංසාර රෝගය කියන එක නසන ඒ ධර්මය මොකද්ද? චතුරාර්ය සත්‍ය, පරම සත්‍ය. ඒ පරම සත්‍ය පිංගුතුනේ මේ කාලේ අපිට අහන්න ලැබෙනවා. පරම සත්‍යයට ගරු කරන්න. ඒ පරම සත්‍ය සත්‍යයක් විදිහටම අදහා ගන්න. ඒක තමයි අපි මේ ජීවිතේ කරන්න ඕනේ. මොකද අපිට තේරෙනවා ඒ කාලේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ හිටපු කාලේ තරම් වේගින් අපිට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. හැබැයි අපිට ධර්මයේ කියවන්න, ඉගෙන ගන්න අපිට හොඳටම අවකාශ ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයන් විසින්, සත්පුරුෂයන් විසින් ඒකට පාර හදලා දීලා තියෙනවා. දහම් පොත පරිවර්තනය වෙලා තියෙනවා. නිතර බණ අහන්න ලැබෙනවා. මේව අහනකොට පින්වතුනි, ඒ ධර්මයේ සම්බන්ධයෙන් මෙන්න මේ නිෂ්ඨාවට එන්න. මේ බුදුරජාණන් වහන්සේ වදාළ වචන මෙව ඇත්ත. මේ තමයි සත්‍ය. මේ ලෝකේ යමක් සත්‍ය නම් ඒ සත්‍ය වදාළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ යම් දෙයක් තියෙනවා නම් ඒ දේ තමයි සත්‍ය. ආන් එහෙම අදහ ගන්න. එසේ සත්‍ය විදිහට අදහා ගැනීම අපේ ජීවිතයට රැකවරණයයි. යම් කෙනෙකුගේ ජීවිතය තුළ මේ නිමක් නැති සසර දුක නැතිනම් එයාගේ ජීවිතය ගෙවිලා ගිහින් කය බිඳී ගියාට පස්සේ එයාට පුනර්භවයක් නැහැ. මාත් ඒ වගේ කෙනෙක්. හැම දෙයකින්ම නිදහස් වෙලා ඉන්නේ සරභංග රහතන් වහන්සේ. ඉතින් ඒ රහතන් වහන්සේලා අනුකම්පාවෙන්මයි පින්වතුනේ මේ ගාථාවන් වදාළේ අන් අයගේ ජීවිතයට යහපත සලසා දීම උදෙසා. සරභංග මහරහතන් වහන්සේ, ඒ වගේම පාවානුවර වාසය කරපු 39ක් වූ රහතන් වහන්සේලා, ඒ අරහත් මුනිවරුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා සැනසුන නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ 74 වෙනි ජන්මදිනය යෙදුන ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් නන්දා යාපා බණ්ඩාර මෑණියන්ට සහ පාලිත යාපා බණ්ඩාර පියාණන්ට අනුමෝදන්ව ඒ දෙපළට
නිදුක් නිරෝග සුවම සැලසේවා. දීර්ඝායුෂ සම්පත් සැලසේවා. මේ රැස් වූ පිනේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් රැස් කරගෙන සුවසේම දහම් මඟ දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා. ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ දෙපාර්ශවයේම නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් නමින් මිය ගියා වූ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට මිය ගිය සියලු ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකා පින්වත් නන්දා යාපා බණ්ඩාර මෑණියන්, පාලිත යාපා බණ්ඩාර පියාණන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට දූ දරුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු යහපත අභිවෘද්ධිය නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පත් සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව තම තමන්ගේ රැකී රක්ෂා ආදී ඒ සියලු යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකව සුවසේ කරගන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා. මේ ගෞතම ශාසනය තුල සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.